ඕක බෙදලා දෙනවා කියන එකේ තේරුම වෙන්නේ මොකද්ද? ඩිස්ට්‍රිබියුටඩ් කන්සෙප්ට් එකකදී අපි ඕක බෙදලා දෙන්නේ. ඩිස්ට්‍රිබියුටඩ් කන්සෙප්ට් එකේදී වෙන්නේ ඩිස්ට්‍රිබියුටඩ් ඒජන්ට් කෙනෙක්ගෙන් ඔය බෙදලා දීපු කන්සෙප්ට් එක නැත්නම් අපි කියනවා යම්කිසි සේවාවක් එක එක ඒජන්ට්ස්ලට බෙදලා දීලා ඔය ඔක්කොම එකතු කරලා එක තැනකට වැඩේ කරලා දෙන කෙනා තමයි ඩිස්ට්‍රිබියුටඩ් ඒජන්ට් කියන්නේ. ඩිස්ට්‍රිබියුට් ඒජන්ට් ව්‍යාපෘති නියෝජිතයන්. දැන් අපි දන්නවනේ දැන් අපි හිතමු ඔය ඔයාලා අහලා තියෙන ඔය ෆ්‍රීලාන්සින් අවුට්සෝස් කරනවා වගේ වචන. දැන් අපිට මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ආවට පස්සේ අපි මොකද කරන්නේ? එක්කෙනෙක් විතරක් ඔක්කොම ටික වදාගෙන කරන්නේ නැතුව ඉක්මනට කරන්න ඕන නම් අපි එක කම්පැනිස් වලට බෙදලා දෙනවා. දැන් ගයක් වුණත් හදනකොට අපිට ඉක්මනට හදා ගන්න ඕන නම් මොකද කරන්නේ? ඔක්කොම එකම කට්ටියට අඩිතාලමයි බිත්ති බඳින එකයි කපරාඩුවයි ඔක්කොම එක්කෙනෙකුට දෙන්නේ නැතුව අපි මොකද කරන්නේ? එක එක්කෙනාට දෙනවා එක එක කොටස්. එක එක වහලා ගහන ගමන් අනිත් එකා පොළව දානවා. තව එක්කෙනෙක් මේ කපරාඩු බඳිනවා. මොකද්ද කරන්නේ? ඒජන්ට්ස්ලා කිහිප දෙනෙක් පාවිච්චි කරලා එකම වැඩේ ඉක්මනට කරගන්න පුළුවන්. ඩිස්ට්‍රිබියුටඩ් කන්සෙප්ට් එකේදී වෙන්නේ ඕක. අපි එක කාර්යයක් බෙදලා කිහිප දෙනෙක් ලව්වල කරනවා. එතකොට ඔය ඔක්කොම ටික හැන්ඩල් කරන කෙනා තමයි ඩිස්ට්‍රිබියුට් ඒජන්ට් වෙන්නේ. හරිද? එතකොට අපි කිව්වා මල්ටි ඒජන්ට්. මල්ටි ඒජන්ට් ගැන අපි ඉස්සරහට කතා කරනවා. මල්ටි ඒජන්ට් කියන්නේත් ඔය ඩිස්ට්‍රිබියුටඩ් ඒජන්ට් වගේම කන්සෙප්ට් එකක්. හැබැයි පොඩ්ඩක් වෙනස්. තනිව ක්‍රියාත්මක විය නොහැකි. අපි කියන යාට ෆස්ට් සිංගියුලර් වැඩ කරන්න බෑ. තනිව වැඩ කරන්න බෑ. එයා වැඩ කරන්නේ කණ්ඩායමක් විදිහට. ඛණ්ඩයක් විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට එයා බහුලව පාවිච්චි කරන්නේ sannivedanaya සඳහා. අපි කියන්නේ එතකොට ඒජන්ට්ස්ලා කිහිප දෙනෙක් තැන් තැන් වලින් සම්බන්ධ වෙලා තමයි වැඩ කරන්නේ. ඕක නිකන් අර පිරමිඩ් ක්‍රම වගේ. මල්ටි ඒජන්ට් කියන්නේ. දැන් පිරමිඩ් වලත් එහෙමනේ තියෙන්නේ. එක එක්කෙනා සෙට් වල තමයි නෙට්වර්ක් එකක් හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මල්ටි ඒජන්ට් එකෙත්. එක ඒජන්ට් කෙනෙක් නෙමෙයි ඒජන්ට්ස්ලා කිහිප දෙනෙක් ඉන්නවා. දැන් ඕනම එකක එහෙමනේ. එක ඒජන්ට් කෙනෙක් විතරක් නෙමෙයි ඉන්නේ. එම්බැසඩර් වල 10 15ක් ඉන්නවා. ඔය කේස් එකේ වෙන්නේ ඔය වගේම වැඩක්. ඊට පස්සේ මොබයිල් ඒජන්ට් අපි කතා කරා ඒජන්ට් which can be relocated. අපිට එහාට මෙහාට වෙනස් කරන්න පුළුවන් කෙනෙක්. අවශ්‍ය කාරණා මත නැවත ප්‍රතිනිශ්චයනය නැත්නම් අපිට allocate කරගන්න පුළුවන් යට අපි කියනවා මොබයිල් ඒජන්ට්. මොබයිල් කියන වචනේම තියෙන දැන් මොබයිල් එක කියන අපිට එහාට මෙහාට ගෙන යන්න පුළුවන් එකක්. ඒතර මොබයිල් ඒජන්ට් කියන්නේත් එහෙම කට්ටිය. හරි ඊට පස්සේ බය ඒජන්ට්ස්. ඒතර අපි shopping bots ලා කියලා කියන්නේ බය ඒජන්ට්ස්ලට අපිට ඔය භාණ්ඩයක් එහෙම මිලදී ගන්න ඉද්දී උදව් කරන අයට. ඊට පස්සේ පරිශීලක නියෝජිතයන් යූස් ඒජන්ට් මෘදුකාංගවල කාර්යයන්හි නිරත වෙන කට්ටිය. ඊට පස්සේ අපි කියනවා මොනිටරින් ඇන්ඩ් ඔබ්සර්වර් ඒජන්ට්ස්. නැත්නම් අපි කියනවා අධීක්ෂණ හා සුපරීක්ෂාකාරී නිරීක්ෂණ කිරීමේ නියෝජිතයන්. මෙයාලගේ ප්‍රධාන අරමුණ වෙන්නේ යම්කිසි උපකරණ වලට අදාළව වාර්තා සැපයීම තමයි මෙයාලා කරන්නේ. කොහොමද මේ ප්‍රොජෙක්ට් එකක් වැඩ කරන්නේ? ඒකේ කී දෙනෙක් ඇක්සස් කරාද? ඒකේ මොනවද වුනේ? ඒවා තමයි ඔය කියන මොනිටරින් ඇන්ඩ් ඔබ්සර්වේෂන් ඒජන්ට්ලගේ ප්‍රධාන කාර්යභාරය. අපි ඔය ටික ගිය සතියේ කතා කරා. එතකොට අපි අද කතා කරනවා ප්‍රධාන වශයෙන් මොනවද මේ නියෝජිතයන්ගේ ලක්ෂණ. හරිද? අපි යම් මාතෘකාවට ලියාගමු අනු මාතෘකාවක් 2021 8/9 ලියාගමු features of agent systems. නියෝජිතයන්ගේ ගති ලක්ෂණ. කියන ලක්ෂණ ගති නැතක් කමන්නේ ලක්ෂණ. පළවෙනි එක අපි කියනවා autonomous. autonomous කියන්නේ මොකද්ද? ස්වයංක්‍රීය. නැත්තම් සිංහලෙන් කියනවා ස්වතන්ත්‍ර කියලාත්. පළවෙනි ෆීචර් එක. මේ කට්ටිය ඔක්කොම වැඩ කරන්නේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එකත් එක්ක. මිනිසාගේ ඍජු මැදිහත් වීමකින් තොරව. No interaction. With human for processing. මිනිසාගේ ඍජු මැදිහත් වීමක් නැත. හරි පළවෙනි ෆීචර් එක autonomous. අපි නේ ස්වයංක්‍රීයයි. මෙයා අපි කියනවා work in a dynamic environment. ගතික පරිසරයක වැඩ කරයි. මොකද මේ ගතික පරිසරයක් කියන්නේ?
දැන් අපි වෙබ්සයිට් ගැන කතා කරද්දි මතකද අපි කතා කරා වෙබ්සයිට්ස් වර්ග දෙකක්. static websites web pages, dynamic web pages. dynamic web pages කියන්නේ මොකද්ද? මාරු වෙනවා. images මාරු වෙනවා, animations තියෙනවා, videos තියෙනවා. ඒක dynamically. ඒ කියන්නේ අපි හැමතිස් කොයි වෙලාවෙ ගියත් වෙබ්සයිට් එකේ තියෙන එකම පින්තූර නෙමෙයි. ඒක වෙනස් වෙනවා. ඒකේ view එක වෙනස් වෙනවා වෙබ්සයිට් එක. එතකොට මේ වගේ වෙබ්සයිට් වලට අපි කියනවා dynamic වෙබ්සයිට් එකක්. වෙබ් පේජ් එකක් වුණත් අපි කියනවා මේ වෙබ් පේජ් එක dynamic. static වෙබ් පේජ් එකක් කියන්නේ හැමදාම තියෙන එකම ඉන්ටර්ෆේස් එකමයි. ඒක එහාට මෙහාට වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි කියනවා ඒක static. ඒකේ තියෙන නිශ්චල සංඝටක. dynamic නම් අපි කියනවා නිශ්චල නෙමෙයි. එහාට මෙහාට වෙනස් වෙනවා. එතකොට අපි කියනවා ඒජන්ට් කෙනෙක් වුණත් ඉන්න ඕන ගතික පරිසරයක. දේවල් වෙනස් වෙනම නම් විතරයි. එකම දේ නම් වෙන්නේ එකම නම් තියෙන්නේ වෙනස් වෙන්නේ නැත්නම් ඒජන්ට් කෙනෙක් අවශ්‍ය නැහැනේ. ඕන මිනිස්සුන්ට ඒක කරගන්න පුළුවන්. ඒකේ ෆැක්ටර්ස් නැත්නම් ෆීචර්ස් වෙනස් වෙනම නම් තමයි එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් වෙනස් වෙනම නම් තමයි අපිට ඒජන්ට් කෙනෙක් අවශ්‍ය වෙන්නේ. එතකොට අපි ඒක පැහැදිලිවම කියනවා ගතික පරිසරයක තමයි මෙයා ක්‍රියා කරන්නේ. ඒජන්ට් කෙනෙක් ක්‍රියා කරන්නේ ගතික පරිසරයක නැත්නම් ඩයිනමික් එන්වයරන්මන්ට් එකක. එන්වයරන්මන්ට් එකක. එතකොට ඩයිනමික් එන්වයරන්මන්ට් එකක වැඩ කරනවා නම් එතනින්ම එකක් එනවා මොකද්ද? sensitive to environmental actions. පරිසරයේ සිදුවන ක්‍රියාවන්ට සංවේදී වේ. පරිසරයේ සිදුවන ලියා ගන්න මාත් එක්කම ක්‍රියාවන්ට සංවේදී වේ. interaction between changing data. මොකද්ද මේ changing data කියන්නේ? වෙනස් වන දත්ත සමග ක්‍රියා කරයි. වෙනස් වන දත්ත සමග ක්‍රියා කරයි. අපි හිතමු මෙහෙම. දැන් අපි හිතමු ඔන්න ඒජන්ට් කෙනෙක් ඉන්නවා. ඒජන්ට්ගේ වැඩේ තමයි මිනිස්සුන්ට බාණ්ඩයක් ක්‍රෙඩිට් කරලා දෙන එක. බාණ්ඩයක් අපි කියනවා දැන් අපි හිතමු සෙලර් බොට් කෙනෙක් කියලා. මෙයා කියලා. බය ඒජන්ට් කෙනෙක්. නැත්නම් අපි කියනවා shopping bot කෙනෙක්. දැන් shopping bot කෙනෙක් නම් එයා දැනගන්න ඕන ඒ මිනිස්යාගේ අවශ්‍යතාවය අනුව තමයි එයාගේ සජෙෂන් එක එයා දෙන්න ඕන. දැන් අපි හිතමු දිනෙත් ගිහිල්ලා ගත්ත කඩෙන් අයිස්ක්‍රීම් එකක්. හොඳ ඔන්න දිනෙත් ගිහිල්ලා පට්ට වැස්ස දවසක ගිහිල්ලා ගන්නවා නෑ අපි වහින් නැති දවසක් කියලා හිතමු අපි ගියමු පට්ට රාසන දවසක ගිහිල්ලා දිනෙත් ගන්නවා කඩෙන් අයිස්ක්‍රීම් එකක්. හරි. එතකොට ඔන්න ඔයාගේ මොකද්ද shopping bot ඔයා ඔන්න shopping bot එයා තීරණය කරා මේක හොඳ දවසක්. හරි මෙයා දිනෙත් ඕඩර් කරන්නේ අයිස්ක්‍රීම් එකක්. ඒ කියන්නේ දිනෙත්ගේ ප්‍රෙෆරන්ස් එකක් තියෙනවා අයිස්ක්‍රීම් වලට කියලා එයාගේ මෙමරි එකේ හරි එයාගේ සර්වර්ස් වල හරි එයා ඒක මේන්ටේන් කරගත්තා. අපි හිතමු ඔන්න ඊළඟ දවසේ පට්ට වැස දවසක ආයෙ දිනෙත් යනවා කඩේට. එතකොට හිතන්නකෝ ඔය සෙලින් බොට් නැත්නම් අපි කියනවා බයික් නැත්නම් ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්න යන බොට් ඔයාට අයිස්ක්‍රීම් එකක් විකුණන්න ගියොත් මොකද වෙන්නේ? අයිස්ක්‍රීම් එකක් විකුණන්න ගියොත් ඒක ගැලපෙන්නේ නැහැ එදාට. එදාට එන්වයරන්මන්ටල් ෆැක්ටර් එක වෙනස්. පට්ට රස්නේ දවසක නම් ඔයා ගිහලා කන්නේ අයිස්ක්‍රීම් එකක්. හැබැයි පට්ට වැස්ස දවසක නම් අයිස්ක්‍රීම් එකක් ගිහලා කන්නේ නැහැ නේ කවුරුත්. තෙමිල ගියපු මිනිස්සෙක්. එයා බලන්නේ තේ එකක් බොන්න. උණු දෙයක්. එතකොට බොඩ් දැනගන්න ඕන environmental consideration එක බලලා එයාට මෙහෙම එකක් ගන්න පුළුවන්. අපි හිතමු ඔන්න දිනෙත් එදා ගිහිල්ලා කෑවේ කොෆි අයිස්ක්‍රීම් එකක්. කොෆි අයිස්ක්‍රීම් එකක්. එතකොට එයාට ඒ ඔක්කොම කන්සිඩර් කරලා environmental factor කන්සිඩර් කරලා ඉක්මනට චේන්ජ් වෙනවා. අපි දන්නේ මේක චේන්ජ් වෙන දෙයක්. මේක ෆැක්ටර් එක චේන්ජ් වෙනවා ඉක්මනට දැන්. එක දවසක තිවිච්ච දැස්ස වෙලාවක යා ගිහිල්ලා නැත්නම් රස්න වෙලාවක යා ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් ආපු එකම ඒ ෆැක්ටර් එකම ගත්තා. කොෆි ෆැක්ටර් එක ගත්තා. හැබැයි දැන් environmental factor එක වෙනස්. වහිනවා. එහෙනම් environmental sense එකක් තියෙනවා. අපි කියනවා මෙයා work in a dynamic environment sensitive to environmental actions. එහෙනම් මෙයා suggest කරනවා දැන් දිනට you can have a coffee. coffee එකක් බීලා බලන්න.
අද මේ වැස දවසක් කොෆි එකක් බීලා බලන්න. එතකොට මොකද වෙන්නේ? ප්‍රොඩක්ට් එක ඔටෝමැටිකලි විකුණ ගන්න පුළුවන්. පළවෙනි දවසේ අයිස්ක්‍රීම් එකක් වික්කා, දෙවෙනි දවසේ කොෆි එකක් වික්කා. හැබැයි ඒජන්ට් එවෙලේ මොකක්ද අම්බාන තෙමිලා කියපු දේ දිනෙට අපි කියමු අයිස්ක්‍රීම් එකම සජෙස්ට් කරනවා කියලා. එහෙනම් ගැලපෙන්නේ නැහැ. සිටුේෂන් එකට ගැලපෙන්නේ නැහැ. ඒජන්ට් එකක තියෙන සුවිශේෂී කාරණයක් ඕවා. හරි? ඊට පස්සේ අපි කියනවා anytime availability. anytime availability. නිරන්තරයෙන් ක්‍රියා කරයි. ඔය ඔටෝනමස් බොට්ලා ඉතින් ඔයාලා දැකලා තියෙනවනේ. ඔය වෙබ්සයිට්ස් වල හැම ඉන්නවා. කොයි වෙලාවක ගියවත් හායි හව් ගන්නයි help you කියලා අහනවනේ. යාට වෙලාවක් කලාවක් නැහැ. හරි? ඔන්නෝම තමයි යාගේ ෆීචර්ස්. හරිද? ඊට පස්සේ අපි කතා කරන්න යනවා මේ මල්ටි ඒජන්ට් කියන කතාව. මෙතන මේ ඔක්කොගෙම අපිට වැදගත් වෙන කෙනා තමයි මෙන්න මෙයා මල්ටි ඒජන්ට්. මෙන්න මෙයා. මෙයා ගැන පොඩ්ඩක් විශේෂයෙන් කතා කරනවා. හරිද ලියාගෙන? ලියා ගන්න මල්ටි ඒජන්ට්. මල්ටි ඒජන්ට්. බහුකාරක නියෝජිත නැත්නම් බහු නියෝජිත පද්ධති කියලා කියනවා. බහුකාරක නියෝජිත පද්ධති නැත්නම් මල්ටි ඒජන්ට්. බහුකාරක නියෝජිත පද්ධති මල්ටි ඒජන්ට්. හරිද? මල්ටි ඒජන්ට් සිස්ටම් එකකදී වෙන්නේ අපි කියනවා මෙහෙම නියෝජිතයන් කිහිප දෙනෙක්ගෙන් සමන්විත පද්ධතියක්. මොකක්ද? a system which contains multiple agents. නියෝජිතයන් කිහිප දෙනෙක් කුගින් සම්බන්ධ පද්ධති. හරිද? එතකොට මේකෙදි තියෙන සුවිශේෂත්වය තමයි a problem is solved with interaction of multiple softwares led by different agents. මොකද්ද මේ කතාව? අපි කියනවා යම්කිසි ප්‍රශ්නයකට විසඳුමක් දෙන්න අවශ්‍ය වුණාම විට අපි කියනවා ඒ ප්‍රශ්නයට විසඳුම හොයන්න මෘදුකාංග කිහිපයක් එකට එකතු වෙලා ඒ මෘදුකාංග ලෙඩ් කරන නැත්නම් ඒ මෘදුකාංග පාලනය කරන බොට්ස්ලා නැත්නම් මෘදුකාංග පාලනය කරන ඒජන්ට්ස්ලා කිහිප දෙනෙක් එකට එකතු වෙලා තමයි ඒ ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්නේ. එතකොට ඒ වගේ එකකදී අපි කියනවා එක ඒජන්ට් කෙනෙක් කෙනෙකුට ඒජන්ට්ස්ලා කිහිප දෙනෙක් එකට එකතු වෙලා වැඩ කරලා යම්කිසි සොලියුෂන් එකක් ජෙනරේට් කරනවා නම් එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් කන්සිඩර් කරලා එයාට අපි කියනවා මල්ටි ඒජන්ට් කෙනෙක්. එතකොට එක්කෙනෙක් විතරක් නෙමෙයි
කිහිප දෙනෙක් එකට එකතු වෙලා වැඩ කරනවා. කිහිප දෙනෙක් එකට එකතු වෙලා වැඩ කරනවා. දැන් ඔයාලා ඔය PUBG වගේ ගේම් ගැන අහලා තියෙනවනේ. ඔය PUBG වල ගේම්ස් වල එතන ඒ ෆැක්ටර්ස් කිහිපයක් එකට බලන්න ඕනේ. දැන් ඔයාලා ගේම් එක ගහලා තියෙනවා නම් දන්නවනේ. ඔතන ඔය ගේම් එකේ වැටෙනවා බොට්ස්ලා. ඒ අර 100 ෆිල් කරන්න නම් අනිවාර්යෙන් ඒ 100ට වැටෙනවා බොට්ස්ලා. එතන ඔතන අපි හිතමු ගේම් එකට වැටුණා කියලා බොට්ස්ලා 5ක්. එතකොට ඔය බොට්ස්ලා 5 පාලනය වෙන්නේ 5 different agents ලගෙන්. agents ලා 5 දිනක ඕක පාලනය වෙන්නේ. ඊට පස්සේ ඕකේ එයාලගේ සමහර ඒවල තියෙනවනේ AI එකක් අපි report කරන්න නැති වුණත් එයාලා consider කරන ඔය මේ සමහර වෙලාවට simulation වල දැන් අපි මොකද්ද emulator එකක් එහෙම දාගෙන ගියොත් එයා ඒක delete කරගන්නවා. ඒක emulator එකක් පාවිච්චි කරනවා. එතකොට සමහර වෙලාවට ඔය මොකද්ද සමහර ඔය applications ඔය මොනවද keyboard දරව මේවා mouse phone එකට high කරගෙන mobile device එකෙන් ගියාට පස්සේ ඒක recognize කරලා account ban කරනවා. ඒ කියන්නේ ඔතනදී එකම consistency එක වෙන්න එකම action එක වෙන්න agents ලා කිහිප දෙනෙක් එකට වැඩ කරනවා. එක agent කෙනෙක් bots ලා handling කරනවා. එක agent කෙනෙක් product එකේ spam දේවල් handle කරනවා. තව agent කෙනෙක් ඒකේ productivity එක නැත්නම් ඒකේ contents handle කරනවා. ඒ කියන්නේ multi agent. agents ලා කිහිප දෙනෙක් working on over a single solution. හැමෝම වැඩ කරන්නේ එක solution එකක් වෙනුවෙන්. අපි කියනවා මොකද්ද? අදාළ කාර්යයක් නියෝජිතයන් කිහිප දෙනෙක් පාලනය කරයි. එතකොට ඔය වගේ සිස්ටම්ස් වලදී ප්‍රධානතම ලක්ෂණය තමයි අපි තනි නියෝජිතයෙක් වෙනුවට නියෝජිතයන් කිහිපයක් භාවිතා කරන එකට. තනි නියෝජිතයෙක් වෙනුවට අපි නියෝජිතයන් කිහිපයක් භාවිතා කරනවා. ඒතකොට සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් සිංගල් සෙක්ටර් එකක් එක ඒජන්ට් කෙනෙක් විතරයි පාලනය කරන්න කියලා. මෙහෙම කියන්න පුළුවන්. ඒතකොට ඒජන්ට් සිස්ටම් අපි හිතමු මෙහෙම අපි ඉන්න මෙන්න මෙහෙම ඒජන්ට් කෙනෙක්. තව ඉන්නව ඒජන්ට් කෙනෙක්. තව ඉන්නව ඒජන්ට් කෙනෙක්. හරි. අපි හිතමු මේක තමයි යාගේ එන්වයරන්මන්ට් එක. මෙයා පාලනය කරන්නේ මේ කොටස. මෙයා පාලනය කරන්නේ මේ කොටස. මෙයා පාලනය කරන්නේ මේ කොටස. අපි හිතමු මේක තමයි අපේ බෑග්ග්‍රවුන්ඩ් එක. අපි මෙන්න මේක තමයි සොල්ව් කරන්න ඕන එන්වයරන්මන්ට් එක. එන්වයරන්මන්ට් එක පරිසරය. හරි. එතකොට මොකක්ද වෙන්නේ මේ කට්ටිය අතර ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා. කමියුනිකේෂන් එකක්. මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා තමයි මේ ෆැක්ටර්ස් සොල්ව් කරන්නේ. මේ ෆැක්ටර් සොල්ව් කරන්නේ. එතකොට මෙයා එක රේන්ජ් එකක් බලනවා. මෙයා තව රේන්ජ් එකක් බලනවා. මෙයා තව රේන්ජ් එකක් බලනවා. මල්ටි ඒජන්ට්. එතකොට මේකෙදි වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එතකොට මේ සිංගල් ඒජන්ට් මෙතන ඉන්නේ සිංගල් ඒජන්ට් කෙනෙක්. සිංගල් ඒජන්ට් handling one task. එතකොට සිංගල් ඒජන්ට් කෙනෙක් one task එකක් handle කරනවා. එතකොට ඒ වගේ ඒජන්ට්ස්ලා කීප දෙනෙක් එකතු වෙලා environment එක මේන්ටේන් කරන්න පුළුවන් මල්ටි ඒජන්ට් සිස්ටම් එකක. නැත්නම් මෙහෙම ඒජන්ට්ස්ලා කිහිපයක් ඉන්න මේ ඒජන්ට්ස්ලා කිහිපයක්. මේ ඒජන්ට්ස්ලා කිහිප දෙනා එක සෙට් එකක් හැන්ඩල් කරනවා. මෙන් තව ඉන්නවා ඒජන්ට්ස්ලා. මේවා ගේමින් වල වගේ මෙන්න මේ වගේ සිස්ටම් එකක් වෙන්නේ. එක ඒජන්ට් කෙනෙක් නෙමෙයි ඒජන්ට්ස්ලා කිහිප දෙනෙක් එකතු වෙලා තමයි එකම එන්වයරන්මන්ට් එක හැන්ඩල් කරන්නේ. එතකොට මේ කට්ටිය අතරත් ඉන්ටර් කමියුනිකේෂන් එකක් වෙනවා. මෙහෙම. අපි හිතමු මේ තව 3 දෙනෙක් ඉන්නවා. තව ඒරියා එකක් බලන්න. මෙයාලා අතර කමියුනිකේෂන් එකක් වෙනවා. ඒ වගේම තමයි අපි කිව්වා ඒජන්ට්ස්ලත් අතර සම්බන්ධතාවය තියෙන්න ඕනේ. මේයි මෙයා අතරත් යනම කනෙක්ෂන් එකක්. මෙයාලා අතරත් කනෙක්ෂන් එකක් තියෙනවා. මෙයාලා අතරත් කනෙක්ෂන් එකක් තියෙනවා. මෙන්න අර වගේම තමයි මෙතනත් තියෙන එන්වයරන්මන්ට් එකක්. මේ එන්වයරන්මන්ට් එක කට්ටියත් එක්ක එකතු වෙලා තමයි හැන්ඩල් කරන්නේ. මල්ටි ඒජන්ට් සිස්ටම් එකේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි ඕක. එතකොට ඉන්ටර්නල් ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා. අපිට මේක කියන්න පුළුවන් අභ්‍යන්තර
සම්බන්ධතාවය internal interaction මේ external බාහිර interaction බාහිර සම්බන්ධතාවය අඳ ගන්න ඕක ටක් ගාලා ලියා ගන්න multi agent හරිද මේ multi agents ලා පාවිච්චි කරනවා example gaming environments පරිගණක ක්‍රීඩා e-marketplaces අපි කියනවා වෙළඳසල් බොට්ස්ලා වර්ග කිහිප දෙනෙක් ඉන්නවා බැංකින් වල තියෙනවා ඔය වලට අපිට කියන්න පුළුවන් උදාහරණ හරිද ලියාගන්න මේකේ වාසි advantages වාසි advantages පළවෙනි එක flexibility නම්‍යශීලී බව flexibility නම්‍යශීලී බව මේ වගේ පද්ධති අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් මේවා flexible පද්ධති මොකද ඒජන්ට්ස්ලා කීප දෙනෙක් එක්කනේ වැඩ කරන්නේ හැමෝගෙම සර්විස් එකක් මෙතන අපිට තියෙනවා ඊට පස්සේ අපිට කියන්න පුළුවන් strong ශක්තිමත් reliable විශ්වාසනීයයි
efficient කාර්යක්ෂමයි කාර්යක්ෂමතාවය speed නැත්නම් අපි කියනවා accurate කියලාත් වේගවත් හා නිරවද්‍යතාවය easy management පහසු කළමනාකරණය easy management හරිද හරි හරි අපි ලියාගමු agent system වලට examples agent systems වලට multi agents වලට නෙමෙයි සම්පූර්ණ agent systems වලට example කොයි වගේ දේවල්ද සාමාන්‍ය MCQ එකකට වගේ අහන්න පුළුවන් examples for agent systems නියෝජ්‍ය පද්ධති සඳහා උදාහරණ එක පරිගණක ක්‍රීඩා computer games animations based productions animation කියන්නේ animation මයි සිංහල වචනයක් නම් මම නම් දන්නේ coordinated defense systems සමායෝජිත ආරක්ෂක පද්ධති 4 transportation and logistics 'transportation' කියලා කියමු ප්‍රවාහනය ඊට පස්සේ භූගෝලීය තොරතුරු පද්ධති භූගෝලීය තොරතුරු පද්ධති ඉංග්‍රීසි වලින් කියනවා GIS geographical information systems network and mobile technology ජාල හා ජංගම තාක්ෂණය cloud computing වලාකුළු සංකල්පය
පරිගණනය. හරිද? හරිද? හරිනේ? හරිද? ඊළඟට අපි කතා කරන්න යනවා පොඩි concept එකක්. මේක අපි කියනවා bio inspired computing නැත්නම් මේ genetic algorithms එහෙම එන්නේ මෙන්න මෙතනට. මේවා නිකන් අහලා තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. අර අන්තිම MCQ එකකට මොනවා හරි ඇහුවොත් පිළිතුරක් දෙන්න දැනගත්තා නම් හොඳටම ඇති. මේවා කටපාඩම් කරන්න යන්න එපා. හරිද? එතකොට අපිට තියෙනවා concept එකක් bio inspired computing. ජීව විද්‍යාත්මක පද්ධති වල පරිගණක. මේ බයෝ ඉන්ස්පයර්ඩ් කම්පියුටින් කියන කන්සෙප්ට් එකේදී ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ ඔය ජෙනටික් ඇල්ගොරිතම් සහ ජෙනටික් ඇල්ගොරිතම්ස් ජානමය ඇල්ගොරිතම සහ බයෝ ඉන්ෆර්මැටික්ස් කියන කොටස් දෙක. බයෝ ඉන්ෆර්මැටික්ස්. හරිද? මේ බයෝ ඉන්ස්පයර්ඩ් කියන්නේ මොකද? මේ බයෝ කියන්නේ ජීව විද්‍යාත්මක පද්ධතිවල පරිගණක. බයෝ ඉන්ස්පයර්ඩ්. හරිද? එතකොට අපි මෙතනදී කතා කරන්නේ සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන්ම විද්‍යාව හා සම්බන්ධ කන්සෙප්ට්ස් එක්ක. විද්‍යාව කිව්වට විද්‍යාව කියන්නේ ජීව විද්‍යාව. බයෝ. එතකොට ජීව විද්‍යාව කන්සෙප්ට් එකේදී උතන අපි කතා කරන කොටස් දෙකක් තමයි ජෙනටික් ඇල්ගොරිතම් සහ බයෝ ඉන්ෆර්මැටික්ස් කියන කොටස් දෙක. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන්ම මේ කම්පියුටින් කන්සෙප්ට් දෙකේදී ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ජාන හා වර්ණදේහ. අපි කියන්නේ ජීන්ස් කියලා කියන්නේ. ජීන්ස් යන ක්‍රෝමෝසෝම්ස්.
දැන් එතකොට අපි දන්නවනේ අපේ මිනිස්සුන්ගේ DNA හැදලා තියෙන මෙහෙමනේ. මෙන්න මෙහෙමනේ DNA තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි DNA තියෙන්නේ. දැකලා තියෙනවනේ ඔය පෙන්නන මේ දවස්වල කොරෝනා වලට සෑහෙන්න. මේ අතර තියෙනවා මෙහෙම පොඩි සම්බන්ධතා. මේ මැද. මම බයෝසර් කෙනෙක් නෙමෙයි හොඳද? මම මේව එච්චර හොඳට දන්නේ නැහැ. මෙහෙම තියෙනවා මේ අතර සම්බන්ධතා. මේ සම්බන්ධතා හැදිලා තියෙන්නේ ACTG කියන කොටස් හතරෙන්. අපි මේකට කියනවා ඇඩ්‍රනීන්, සයිටොසින්, තයමීන්, ගුවනින් නේ? මට මතක විදිහට එහෙමයි. ඇඩ්‍රනීන්, සයිටොසින්, ගුවනින් and තයමීන්. මේකට අපි කියනවා ඇඩෙනින්. අහලා තියෙද මේ වචන? සයිටොසින් සයන්ස් වලට අහලා තියෙනවනේ. තයමීන්, ගුවනින්. හරිද? එතකොට මේ DNA එකක් කියන කෙනාව මොකක්ද වෙන්නේ ඇත්තටම? අපි process එකකින් නැත්නම් අපි කියනවා මේ process එක DNA එකක් convert කරනවා RNA එකක් බවට. සාමාන්‍යයෙන් අපි එහෙම නෙවෙන්නේ. DNA එකක් convert වෙනවා RNA එකක් බවට. හරි අපි හිතමු RNA එකක් මේ වගේ කියලා. මේක පොඩ්ඩක් වෙනස්. හිතමු RNA එක මේ වගේ. මේ RNA එක තමයි ප්‍රෝටීන් බවට පරිවර්තනය වෙන්නේ. හරිද? එතකොට මේවා අතර තියෙන සම්බන්ධතාවයක්. මේ ACTG කියන සම්බන්ධතාවය RNA එකක් බවට පරිවර්තනය වෙද්දී මේක කන්වර්ට් වෙනවා ACUG බවට. ඇඩෙනින්, සයිටොසින්, තයමීන් වලට මේක කන්වර්ට් වෙනවා යුරසිල් වලට. යුරසිල්, ගුවනින්. අනිත් ඒවා ඔක්කොම මේ වගේ. හරිද? එතකොට දැන් මේ ඕනෑම මිනිස්සෙක් අපි දන්නවනේ. දැන් අපි ඕනෑම මිනිස්සෙක් දන්නවා DNA එකක් තියෙනවා. යාට විශේෂ වූ DNA එකක්. හැබැයි අපි අහලා තියෙනවනේ මෙහෙම එකක්. දැන් මේ අපි ගත්තොත් මේ අපි හිතමු මේ ඇවිල්ලා කෙනෙක්ගේ DNA එකක්. මේ ඇවිල්ලා DNA එකක් කෙනෙක්ගේ. ඒක තියෙනවා ACTGAGGTAC. අපි හිතමු මේක ඇවිල්ලා අපි ගත්තු DNA sample එක තියෙන DNA එක string එකක්. හරිද? එතකොට මේ DNA එකම තමයි මොකද්ද වෙන්නේ? RNA එකක් බවට පරිවර්තනය වෙන්නේ. හරි? මේක මට වඩා සමහරවිට ඔයාලා හොඳට දන්නවා ඇති. A C T එක U වෙනවා. නේද? G A G G R T එක U වෙනවා. A C. මේ දැන්ගල මේක RNA එකේ තියෙන ස්ට්‍රක්චර් එක. මේක ඇවිල්ලා DNA එකේ තියෙන ස්ට්‍රක්චර් එක. හරිද? එතකොට ඔයාලා අහලා තියෙනව නේද? ඔය සමහර වෙලාවට ඔය මේ සමහර මිනිස්සු මැරුණට පස්සේ DNA සාම්පල පරීක්ෂා කරනවා කියලා. ඔය වචනේ අහලා තියෙනවනේ ඕන තරම් ඔය ක්‍රිමිනල්ස් වලදී, මර්ඩර්ස් වලදී මිනි මිනිස්සෙක්ගේ බොඩි එකක් හොයාගත්තට පස්සේ ඒක හොයාගන්න බැරි තරම සවුත් වල තියෙද්දි මොකද කරන්නේ? DNA පරීක්ෂාවක් කරනවා. ඒක DNA පරීක්ෂාවක් කරනවා කියලා මොකද්ද ඇත්තටම කරන්නේ? කවුරු හරි අම්මා හරි තාත්තා හරි දෙන්නගෙන් කෙනෙක්ගේ DNA එකක් අරගෙන අපි හිතමු මේ අම්මා මේ තාත්තා මේ දෙන්නගෙන් කාගේ කෙනෙක්ගේ DNA එකක් අරගෙන චෙක් කරලා බලනවා ඒ අදාළ දරුවගේ හරි සහෝදරයාගේ හරි DNA එකත් එක්ක මැච් වෙනවද කියලා. මොකද මේ DNA එකත් එක්ක මැච් වෙනවද කියලා කරන්නේ? මෙන්න මේ පැටර්න් එක රෙකග්නයිස් කරන එක. මෙන්න මේ පැටර්න් එක රෙකග්නයිස් කරන එක. එතකොට අපිට තියෙනවා මේ වගේ කම්පියුටර් සයන්ස් වලදී නැත්නම් අපි කියනවා අපි ඉගෙන ගන්න IT වලදී මේ ස්ට්‍රින්ග්ස් කම්පෙයාර් කරන ඇල්ගොරිතම්ස්.
ඒවට තියෙනවා අපේ ගාව ඇල්ගොරිතම්ස්. අපි කියනවා බොයමෝ කියලා ඇල්ගොරිතම් එකක් තියෙනවා, KMP ඇල්ගොරිතම් කියලා එකක් තියෙනවා, රබින් කාප් කියලා ඇල්ගොරිතම් එකක් තියෙනවා. ඊට පස්සේ බොයමෝ හෝස් පූල් කියලා ඇල්ගොරිතම් එකක් තියෙනවා, නැව් බේසික් නැව් කියලා ඇල්ගොරිතම් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඔක්කොම ඇල්ගොරිතම්ස්. ඇල්ගොරිතම් කියන්නේ දැන් අපි ඉගෙන ගත්තේ බබල් සෝට් කියලා එකක් Python වල. සෝට් කරන්න ඕනම බබල් සෝට් තියෙනවා. ඒ වගේම මේ DNA එක පරීක්ෂා කරද්දී DNA වල සමානතා පරීක්ෂා කරද්දී අපි පාවිච්චි කරන මේ වගේ ඇල්ගොරිතම්. සිමිලැරිටි එක බලන්න ඇල්ගොරිතම්. එතකොට මෙන්න මේ කන්සෙප්ට් එකම අපි පාවිච්චි කරනවා පරිගණක වල. පරිගණක වල ඔය තාක්ෂණය භාවිතා වෙනවා. මොකද්ද අපි පරිගණක වලදී මේකදී අපිට අවශ්‍ය වන කන්සෙප්ට් එක මේ වල සමානතා සෙවීම. දැන් අපිට මේ වල සම්බන්ධතා. දැන් අපි කියනවා ජීව විද්‍යාත්මක පරිගණක කියන කන්සෙප්ට් එක සම්පූර්ණ හැදලා තියෙන්නේ අපේ ජානමය හා සම්බන්ධ ඇල්ගොරිතම ආශ්‍රිතව. ජානමය හා සම්බන්ධ ඇල්ගොරිතම ආශ්‍රිතව. එතකොට මේකෙදී ප්‍රධාන වශයෙන් කොටස් තුනක් කතා කරනවා. ක්‍රොස් ඕවර්, මියුටේෂන්ස්, මේ වචනේ ඔයාලා ඕන තරම් මේ දවස්වල අහනවා. මියුටේෂන්, සිලෙක්ෂන්. මේ වචනේ අහලා තියෙද? මියුටේෂන් කියන වචනේ? මේ වචනේ අහලා තියෙද? නදුනි? මියුටේෂන් කියන වචනේ? මේ කොරෝනා දවස්වල සෑහෙන්න අහලා තියෙනවා. මියුටේෂන්. නේ. ඔය දැන් මේ දවස්වල අහනව නේද බීටා කියලා කොරෝනා එකක්. ඇල්ෆා බීටා ගැමා මොකක්ද ඇල්ෆාද බීටාද මේ දවස්වල ඇහෙන්නේ? මොකද කියනවනේ එකක් පැතිර යනවා කියලා එන ශීඝ්‍රව. එතකොට එක එක අපි කියනවා මොනවද? ඩෙල්ටා. ඩෙල්ටා කියලා එකක් යනවා. ඇල්ෆා කියලා එකක් තව කොහොම දෙකක් තිබ්බා. එතකොට ඔය හැම එකකම ප්‍රභේද වෙනස් වෙනවා. ප්‍රභේද වෙනස් වෙනවා. ඕක වෙන්නේ ඇත්තටම දැන් අපි කියනවනේ වෛරස් එකක් කියලා කියන්නේ RNA එකක්. වෛරස් එකකට තියෙන්නේ RNA ආකෘතියක්. වෛරස් එකකට තියෙන්නේ RNA ආකෘතියක්. එතකොට දැන් අපේ ශරීරයේ DNA එකක් RNA එකක් බවට පරිවර්තනය වෙද්දී අපි දැන් අනිවාර්යෙන් ප්‍රෝටීන් බවට පරිවර්තනය වෙන්න නම් ප්‍රෝටීන් ඇඟේ හැදෙන්න නම් DNA RNA බවට පරිවර්තනය වෙලා RNA ප්‍රෝටීන් බවට පරිවර්තනය වෙන්න ඕන. මේ ඔය ස්ටෙප්ස් දෙකට වෙනම නම් තියෙනවා. හරි? එතකොට දැන් RNA එක ප්‍රෝටීන් බවට පරිවර්තනය වෙද්දී මොකක්ද වෙන්නේ? ඔය වෛරස් එක මේ RNA කියන වෛරස් එක RNA කියන වෛරස් එක නේ වෛරස් එක RNA ආකෘතිය තියෙන කෙනා මෙයත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න. දෙන්නම එක වගේ. ඔයයි මායි අයියා මල්ලි කියලා දෙන්නත් එක්ක එකම වගේ දෙන්නනේ. මොකද්ද කරන්නේ? මේ දෙන්න සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. මේ දෙන සම්බන්ධතාවයක් ඇති කරගෙන මොකද කරන්නේ? ප්‍රොඩියුස් කරනවා අලුත් ආකෘතියක්. මේ දෙන ප්‍රොඩියුස් කරනවා අලුත් ආකෘතියක්. එතකොට මොකද්ද මෙතනදී වෙන්නේ ඉෂුව එක RNA එක ප්‍රෝටීන් එකක් බවට පත් වෙන්නේ නැහැ. ඒකයි ඔය වෛරස් එකක් හැදිච්ච ගමන් මිනිස්සු දුර්වල වෙන්නේ. ඔයාලා අහලා තියෙන AIDS ගැන එහෙම. HIV AIDS කියන්නේත් වෛරස් එකක්. එතකොට AIDS කියන රෝගයට බෙහෙතක් නැහැ තාම. ලෝකේ කොහෙවත් බෙහෙතක් නැහැ. සුව කරන්න පුළුවන් බෙහෙතක් නැහැ. ඇයි? වෛරස් එකක් නිසා එයා RNA එකක් එක්ක ෆයිට් කරද්දී RNA එකක් එක්ක වැඩ කරන්න පටන් ගනිද්දී මෙයාගේ මියුටේෂන්ස් වෙනවා. මෙයා වෙනස් කරගන්නවා. වෙනස් කරගත්තට පස්සේ මිනිහාගේ මනුස්සයට අනිවාර්යෙන් DNA RNA ආකෘති දෙක වෙනස්නේ. එතකොට වෛරස් එකත් එක්ක එයා නිතරම හදන නව ප්‍රභේදයක්. නව ප්‍රභේදයක් හදුනට පස්සේ එයාට බෑ අර බෙහෙත් දෙනේවට අපි දෙන බෙහෙතට රියැක්ට් කරන්න. දෙන බෙහෙතට රියැක්ට් කරන්න බෑ. මොකද එයා හතරම හදලා තියෙන වෙන කෙනෙක්ට. දැන් ඒක නෙවෙයි කියන්නේ. සමහර වෙලාවට කියනවා මොකද්ද? සයිනෝෆාර්ම් ගැහුවට වැඩක් නැහැ. ස්පුට්නික් ගැහුවට වැඩක් නැහැ. මොඩර්නා ගැහුවට වැඩක් නැහැ. ඇයි? අලුත් ප්‍රභේදයක් ආවොත් සමහර වෙලාවට අපිට ගහලා තියෙන ඉන්ජෙක්ෂන් එක ඒකට රෙසිස්ටන්ස් එකක් නැති වෙන්න පුළුවන්. රෙසිස්ටන්ස් එකක් නැති වෙන්න පුළුවන්. ඔය ලෝකයේ දැනට AIDS වලට දෙන බෙහෙත තමයි AIDS වලට දෙන එකම බෙහෙත තමයි මේ RNA එකත් එක්ක මේ RNA එක එකතු වෙන තැන නවත්තන එක. නැත්තම් අපි කියනවා මොකද්ද AIDS කියන ලෙඩේ සුව කරන්න බෑ. 100% සුව කරන්න බෑ. හැබැයි ඒක පාලනය කරන්න පුළුවන්.
එයාලා පාවිච්චි කරන වර්ඩ් එක the disease can be control. පාලනය කරන්න පුළුවන්. එතන මොකද්ද කරන්නේ? බෙහෙත් දීලා කරන්නේ මෙන්න මේ RNA එකයි මෙන්න මේ එළියේ ඉන්න වෛරස් එකයි දෙන්න එකට එකතු වෙන්න නොදී ඉන්නවා. මෙන්න RNA එක එළියේ ඇතුලේ ඉන්නවා වෛරස් එක එළියේ ඉන්නවා. මේ දෙන්නට එකතු වෙන්න දෙන්නේ නැහැ. එකතු වුණොත් තමයි බඩු කෙලවෙන්නේ. බෙහෙත් දීලා මොකද්ද කරන්නේ? මේ දෙන්න අතර ඝට්ටණය වළක්වනවා. මේ දෙන්න අතර ඝට්ටණය වළක්වනවා. ඝට්ටණය වළක්වනවා කියන්නේ RNA එක නැත්නම් අපි කියනවා වෛරස් එක වැඩි වෙන්නේ නැහැ. ඇඟේ වැඩි වෙන්නේ නැහැ. ඇයි? RNA එකක් එකතු වෙලා මෙයා වැඩි කරගෙන කියලා මියුටේට් කළොත් මේ මිනිස්සුන්ට ලෙඩේ වැඩි වෙන්නේ. හැබැයි බෙහෙත් දීලා ඔන්න ඔය ඝට්ටණය නැති කරන එක තමයි කරන්නේ. එතකොට RNA එක මෙයා ප්‍රෝටීන් හදනවා අර විදියටම. හැබැයි වෛරස් එක ඇඟේ තියෙනවා. වෛරස් එක ඇඟේ තියෙනවා. ඒක තමයි මෙතන තියෙන ලොකුම ඉෂුව එක. කොරෝනා කියන්නේත් ඔය වගේම එකක් තමයි. හැබැයි කොරෝනා මේක තරම් දරුණු නෑ. ඇත්තටම බැලුවොත්. කවුරු වගේද? ඒඩ්ස් වගේ. දෙකම තියෙන එකම අවුල ඒඩ්ස් බෝ වෙන්නේ වෙන විදියකට කොරෝනා බෝ වෙන්නේ වෙන විදියකට. ඒකයි අවුල තියෙන්නේ. කොරෝනා අපි කියනවනේ මොකද්ද කෙලවලින් වායුගෝලයෙන් බෝ වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒඩ්ස් කියන ලෙඩේ වායුගෝලයෙන් එහෙම බෝ වෙන්නේ නැහැ. ඒකයි එතන තියෙන එකම වෙනස. නැත්තම් ඇත්තටම බැලුවොත් කොරෝනා මෙයාට වඩා හොඳයි. ඒඩ්ස් වලට වඩා. ඇයි? ටික කාලයක් යනකොට කොරෝනා වලට එරෙහිව අපේ ඇඟේ ප්‍රතිදේහයක් හැදෙනවා. එයාට ෆයිට් කරගන්න පුළුවන් කෙනෙක් හැදෙනවා. හැබැයි ඒඩ්ස් වලට එහෙම කෙනෙක් හැදෙන්නේ නැහැ. ඒක ඇතින අවුල. එතකොට ඒඩ්ස් වලට බෙහෙත් දීලා කරන්න එකම බෙහෙත තමයි ඔය දෙන්න අතර බෝඩ එකක් හදලා පැත්තකින් තියලා තියෙන එක. ඔය ආවිල සයන්ටිෆික් දේවල්. ඕවා පාවිච්චි කරනවා බයෝ වලට. බයෝ වලනේ ඕවා පාවිච්චි කරනවා. අපි ඕවා පාවිච්චි කරනවා අපේ ඩොමේන් එකට. අපි ස්ට්‍රීම් පැටර්න් අයිඩෙන්ටිෆයි කරන්න. අපි දේවල් වල මියුටේෂන්ස් කරන්න. කම්පියුටර් වල මියුටේෂන්ස් කරන්න. අපි මේවා පාවිච්චි කරනවා. මේ පැටර්න් රෙකග්නයිස් කරන්න. මේ පැටර්න් රෙකග්නයිස් කරන්න සම්පූර්ණ දේවල් කරන්න කම්පියුටර් ඩොමේන් එකේ. එතකොට DNA samples දෙකක් ආවට පස්සේ ඒවා කම්පෙයාර් කරන්න කවුද? අපේ ඇල්ගොරිතම්ස් වලින්. IT වල තියෙන ඇල්ගොරිතම්ස් වලින් තමයි ඔක්කොම කම්පෙයාර් කරලා දෙන්නේ. ඒතකොට DNA එකේ ප්‍රධාන ව්‍යුහය ගන්නවා. RNA එකක නැත්තම් තව කෙනෙක්ගේ ව්‍යුහයක් ගන්න අපි තුමු අපි ව්‍යුහ දෙකක් ගන්නවා. අම්මගේ දරුවගේ ව්‍යුහ දෙකක් ගන්නවා. අනිවාර්යෙන් ඒ ව්‍යුහ දෙක සමානයි. එක තැනක කොහේ හරි සමානයි. ඔය ව්‍යුහ අතර සම්බන්ධතාවය තමයි හොයන්නේ. අපි කියනවා ඕක ජීව විද්‍යාත්මක පද්ධති වල පරිගණක කියලා. හරි? එතකොට අපි ක්‍රොස්ஓවර් එකේදී තමයි අපි මෙන්න මේක කතා කරන්නේ. මෙන්න මෙයාව. අපිට සමාන දේවල් හොයාගන්න පුළුවන්. මෙන් මියුටේෂන්ස් වෙනස් වෙනවා. අපි දන්නවා ක්‍රෝමසෝම් ක්‍රොසිං ඕවර් එකක් අනිවාර්යෙන් වෙනවා. මියුටේෂන් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සිලෙක්ෂන් එක යටතේ අපි කියනවා ෆිට්නස් ෆන්ක්ෂන්ස්. ෆිට්නස් ෆන්ක්ෂන්ස්. මේකෙදි වෙන්නේ ඇත්තටම වර්ණ දේහවල අපි කියනවා යම්කිසි අගයක් ගන්නවා. වර්ණ දේහවල කොයි අගයද නැත්නම් දැන් අපි ඔය වර්ණ දේහවලත් ජොයින් වෙද්දී අපිට සමහර කී ෆැක්ටර්ස් එනවනේ එළියට. දැන් ඔය සමහර වෙලාවට දැන් DNA දෙකක් එකතු වෙලානේ අත්‍තරම අපි හැදෙන්නේ. මිනිස්සෙක් හැදෙන DNA දෙන්නෙක්ගෙන් අම්මගෙනුයි තාත්තගෙනුයි DNA වර්ග. එතකොට ඒකෙනුත් අපිට සිලෙක්ට් වෙන එකක් තියෙනවනේ. දැන් සමහර වෙලාවට කියනවා පොඩි එකෙක් ඉපදුනාට පස්සේ අප්පට උඩු මේක අම්මා වගේමයි. මේක තාත්තා වගේමයි. අම්මගේම නහය. තාත්තගේ වගේමයි කට. තාත්තගේ කන් දෙකමයි. ඔහොම කියනවනේ. එතකොට එතනදී එක කී ෆැක්ටර් එකක් හයිලයිට් වෙනවා. එක කී ෆැක්ටර් එකක් හයිලයිට් වෙනවා. ඒක වෙන්නේ ෆිට්නස් ෆන්ක්ෂන් එකක් එක්ක. මොකක් හරි වර්ණ දේහයක් අපි කියනවා ඒක වර්ණ දේහයක් ඒක මොකද්ද වෙන්නේ? ෆික්ස්ඩ් එකක්. නැත්නම් එයාගේ වර්ණ දේහයේ බලය වැඩි. ෆිට්නස් එක එයාගේ වැඩි. ප්‍රබලතාවය වැඩි. ඒක නිසා තමයි මේ ෆැක්ටර් එක හයිලයිට් වෙන්නේ. මේ ෆැක්ටර් එක හයිලයිට් වෙන්නේ. එතකොට දැන් ඔය මිනිස්සුන්ගේත් වර්ණ දේහයෙන් වර්ණ දේහවල වලිගය හැලිලානේ. මානවයා පරිණාමය වෙද්දී උතන වර්ණ දේහයෙන් තමයි වලිගය හැලිලා තියෙන්නේ. ආදීශරි යම් කිසි හේතුවකින් ඔය DNA දෙකක් එකතු වෙද්දී වැරදීමකින් හරි ඔය වලිගයේ තියෙන වර්ණ දේහ එකපාරටම වැඩි වුණොත් මිනිසෙක්ට උනත් වලිගයක් එන්න පුළුවන්.
එතකොට ඕක මියුටේට් කරලා අපිට ඕන හදාගන්න පුළුවන්. වලිගයක් ඕනනම් ඉපදෙනකොටම වලිගේ මියුටේෂන් එක වැඩි කරනවා. DNA එකේ එක වලිගේ වැඩි කරනවා. එතකොට වලිගයක් එනවා. ඔය වගේ තමයි සම්පූර්ණ ෆැක්ටර්ස් බයෝ ඇන්ඩ් කම්පියුටිං කියන ඩොමේන් දෙකේම තමයි යන්නේ. කම්පියුටිං සහ බයෝ කියන ඩොමේන් දෙකේම තමයි එකට යන්නේ. පැහැදිලි? අපි ලියාගමු. ලියාගෙන බයෝ ඉන්ස්පයර්ඩ් කම්පියුටිං ජීව විද්‍යාත්මක පද්ධතිවල පරිගණක කියලා ලියලා මෙන්න මේ කන්සෙප්ට් එක ලියාගන්න. ජෙනටික් ඇල්ගොරිතම්, ජානමය ඇල්ගොරිතම සහ බයෝ ඉන්ෆර්මැටික්ස් කියන දෙක තමයි ඔය වලට අයිති වෙන්නේ. ඔය පින්තූරේ තඳ ගන්න උඩ තියෙන එක. මේ තියෙන DNA එක, මේ තියෙන RNA එක. මොකද මෙතන වෙන්නේ T එක U වෙනවා. T converted to U. හරිද? මේක අදගත්තද? ඒක යටතේ ලියාගන්න මේ තුන. crossover mutation. crossover එකේදී වෙන්නේ මොකද්ද? DNA සාම්පල් අම්මගේ හා තාත්තගේ හා සමානයි පුතාගේ. එතකොට අත්‍තරම මෙතන තියෙනවා සම්බන්ධතාවයක්. මේ ක්‍රමවේදයම තමයි අපි ඔය පාවිච්චි කරන්නේ මොනවද සමාන පිළිතුරු වලට ප්‍රශ්න එහෙම හොයන්න. ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න. එතකොට ඩුප්ලිකේට් රිමූව් කරන්න. මේකට අපිට පාවිච්චි කරන මේ ක්‍රමවේදය. මේ crossover ක්‍රමවේදය තමයි පාවිච්චි කරන්නේ. බයෝ වලින් තමයි ඔක හොයාගත්තේ. ඕක දැන් අපි කම්පියුටර් වලට ඇප්ලයි කරනවා. ඩුප්ලිකේට් රිමූවල්. සමාන දෑ ඉවත් කිරීම. මේකේ තියෙන මේ මොකක්ද DNA වල තියෙන ලස්සනම දේ තමයි මේවල තියෙන ආකෘතිය නැත්නම් අපි කියනවා මේවල තියෙන සමානතාවය හොයාගන්න එක හරිම ලස්සන වැඩක්. DNA වල සමානතාව හොයාගන්න එක. ඇයි දැන් අපි දන්නවනේ DNA එක්කෙනෙක්ගේම එකක් නෙමෙයිනේ එන්නේ. දැන් DNA දෙකක එකතුවකින් එකක් හැදෙන්නේ. ප්‍රතිජනනයකින්නේ. DNA දෙන්නෙක්ගේ දෙකකින් එන්නේ. එතකොට ඔතන ඒ වුණාට පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවනේ. එක්කෝ අම්මගේ හරි එක්කෝ තාත්තගේ හරි DNA එකක් හොයාගත්තොත් දරුවත් එක්ක කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. ඒවල සම්බන්ධතාව තියෙනවා. ඕවල ෆ්‍රීකවන්සි මැචින් එකක් ඊට පස්සේ අපි කියනවා
ස්ටයිල් පැටර්න් මැචින් එක කම්පේරිං එක කොව කරනවා හරි ඊට පස්සේ මියුටේෂන් වලදී වෙන්නේ මේ DNA එකේ ආකෘතිය වෙනස් වෙන එක ආකෘතිය වෙනස් වෙලා මේ එක වෙනුවට බිඳුව වෙලා මේ ඇත්තටම මොකද්ද වෙන්නේ නව නිර්මාණයක් බිහිවීම නව නිර්මාණයක් බිහිවීම උදාහරණය හොඳ මේක මොකද්ද කොරෝනා ඔය ඩෙල්ටා එකේ හැම මොකද්ද අලුත් ප්‍රභේදයක් මියුටේෂන් එකකින් උනේ ඕවා පාවිච්චි කරනවා ඉතින් ඔය ක්‍රමවේද පාවිච්චි කරනවා ඉතින් අපි මේ තියරි විතරයිනේ ඉගෙන ගන්න මේවල ශක්තිමත් වර්ණ දේහ ප්‍රජනක ක්‍රියාවට සහභාගී වීම ස්ට්‍රොං ක්‍රෝමසෝම් තමයි නිතරම ජය ගන්න. ඔය කන්සෙප්ට්ස් පාවිච්චි වෙනවා බයෝ ඉන්ස්පයර්ඩ් කම්පියුටිං වලදී. මේ ඉතින් ඔයාලා ලොකුට දැනගෙන ඉන්න ඕනේ කැම්පස් එකට ආවම ඉතින් ඔය ඉගෙන ගන්න පුළුවන්. මරු කන්සෙප්ට්. Ubiquitous. හරිද? ලියාගත්තද? ඊට පස්සේ අපි කතා කරනවා ubiquitous. Ubiquitous computing. මොකද්ද මේ ubiquitous computing කියන්නේ? සර්වාත්‍රික පරිගණනය සර්වාත්‍රික පරිගණනය ubiquitous computing මේ ubiquitous computing හරිනේ උඩ එක ලියාගත්තා නේ හරි මේ ubiquitous computing නැත්නම් සර්වාත්‍රික පරිගණනය කියන concept එක එන්නේ ඔය මොබයිල් ඩෙවලොප්මන්ට් එකත් එක්ක නැත්නම් මොබයිල් ලැප්ටොප් ඩෙස්ක්ටොප් නැත්නම් ඩෙස්ක්ටොප් නෙමෙයි ලැප්ටොප් ඊට පස්සේ මොබයිල් ටැබ්ලට් මොබයිල් ෆෝන්ස් ඔන්න ඔය concept එකත් එක්ක තමයි මේ ubiquitous computing නැත්නම් සර්වාත්‍රික පරිගණනය කියන්නේ
කියන concept එක එන්නේ. එතකොට මේ සර්වාත්මික පරිගණනය කියන concept එකේදී කියන්නේ සෑම තැනකම සිට පරිගණන පරිසරයක්. මොකද්ද මේ සෑම තැනකම ඉඳලා පරිගණන පරිසරයක් කියන්නේ? ඕනම තැනක ඉඳන් ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන්. එතකොට අපි දන්නවා අන්තර්ජාලය බිහිවීමත් සමග අන්තර්ජාලය සහ මොබිලිටි එහා මෙහා ගෙන යා හැකි ඩිවයිසස් ඉන්ට්‍රොඩියුස් වීමත් සමග අපි කියනවා ලෝකයේ ඕනම තැනක ඉඳන් ඕනම දෙයක් ඇක්සස් කරන්න පුළුවන්. එතකොට මේ යුබික්විටස් කම්පියුටින් නැත්නම් සර්වාත්මික පරිගණනය කියන concept එකේදී ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ කොහොමද මේ ලොකේෂන් එක නැත්නම් ඕනෑම ස්ථානයක සිට ඕනෑම දුරස්ථ සේවයක් ලබා ගන්නේ කොහොමද කියන එක. එතකොට අපි කියනවා ඕනෑම තැනක ඉඳන් ඕනම ක්‍රියාවලියක් සිදු කරන්න පුළුවන් පරිගණනයක්. අපි කියනවා ubiquitous computing කියලා කියන්නේ සෑම තැනකම පවතින පරිගණන පරිසරයකි. A computing environment in everywhere. A computing environment in everywhere. එතකොට මෙතනදී ප්‍රධානම දේ තමයි any agent නැත්නම් any customer can receive the service from anywhere. ඇත්තටම මොකද්ද මේ කියන්නේ? Distance services. දුරස්ථ සේවා. දුරස්ථ සේවා ගැන කතා කරද්දී මෙඩිකල් ඩොමේන් එකේ රිමෝට් අපි කියන්නේ රිමෝට් සර්ජරි, රිමෝට් කන්සල්ටිං, ඊට පස්සේ ඔය කියන e-consultations ඔක්කොම අයිති වෙනවා ඔකට. ubiquitous computing සර්වාත්මික පරිගණනය සඳහා සෑම තැනකම පවතින පරිගණන පරිසරයක්. එතකොට මේකට ප්‍රධානම concept එක මොකද්ද? මේ ubiquitous computing කියන concept එක හැදෙන ප්‍රධාන දෙක මොකද්ද? එකක් internet අන්තර්ජාලය, අනිත් එක mobility devices. එහා මෙහා ගෙන යා හැකි උපකරණ. ubiquitous. එතකොට නිකන් හරි આવොත් අපිට කියන්න ඕනෑම තැනක ඉඳන් අන්තර්ජාලයට පිවිසෙන්න නැත්නම් ඕනෑම තැනක ඉඳන් දත්ත හුමාරු කිරීමට කියන concept එක තමයි ubiquitous computing කියන concept එකේදී introduce වෙන්නේ. ඕනෑම තැනක ඉඳන් ඕනෑම කෙනෙක්ට අන්තර්ජාලයට හෝ දත්තයකට පිවිසෙන්න පුළුවන්. ඔය ubiquitous computing කියන concept එක හදලා තියෙන්නේ concepts ගොඩක් එකතු වෙලා. හරිද? අපි ඒ ටිකක් බලමු. ubiquitous. ඔක තනි කෙනෙක් නෙමෙයි. ubiquitous කියන කෙනා concepts ගොඩක් කට්ටියත් එක්ක තමයි එකතු වෙලා ඔක හැදිලා තියෙන්නේ. එක්කෙනෙක් එක්ක විතරක් නෙමෙයි. ඔය ඔක්කොම ටික එකතු වුණාම තමයි ubiquitous computing කියන concept එක අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඕනම කෙනෙක්ට ඕනම තැනක ඉඳන් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා දත්ත හුමාරුව තමයි උතනදී වෙන්නේ. ප්‍රධානම දේ. හරිද? ඊළඟම concepts සංකල්ප. අපි කතා කරන්න හදන්නේ ubiquitous කියන ubiquitous computing එක හැදිලා තියෙන්නේ කාත් එක්කද?
ubiquitous computing එයා හැදිලා තියෙන්නේ distributed computing ව්‍යාප්ති පරිගණක ඊට පස්සේ mobile computing ව්‍යාප්ති ජංගම ඇත්තට මම මේ සිංහල වචන නම් පාවිච්චි කරන්න කැමති නෑ මේවට location computing ස්ථානීය මේ අපි දාපු වචනනේ mobile networking ජංගම ජාලකරණය context aware computing සන්දර්භ සංවිධාන පරිගණන සන්දර්භ සංවිධාන sensor network ලියාගන්න සංවේදන ජාල human computer interaction computing human computer interaction computing මානව පරිගණන අන්තර්ක්‍රියා පරිගණනය මානව අන්තර්ක්‍රියා අන්තිම එක artificial intelligence කෘත්‍රිම බුද්ධිය context aware computing AWARE සන්දර්භ සංවිධාන පරිගණන sensor network සංවේදන ජාල ඔන්න ඔය කියන ඒවාත් එක්ක තමයි ඔය අපි කියන ubiquitous computers computing කියන concept එක හැදෙන්නේ තනියෙන් හැදෙන්න බෑ ඉතින් mobile computing කියන එක අනිවාර්යෙන් ඕන මොකද කොහේ ඉඳන් අන්තර්ජාලයට හරි කොහේ ඉඳන් දත්ත සම්ප්‍රේෂණය කරන්නත් ඔය කට්ටිය ඔක්කොම ඉන්නේ බෑ network එකක් තියෙන්න ඕන location computing එකක් තියෙන්න ඕන distributed වෙන්න ඕනේ අනිවාර්යෙන් එක තැනක තියෙන එකක ඉන්නම් ඔක්කොම කරන්න බෑනේ කෘත්‍රිම බුද්ධියක් තියෙන්න ඕන human interaction එකක් තියෙන්න ඕනේ මානව අන්තර්ක්‍රියා සංවේදක අනිවාර්යෙන් තියෙන්න අවශ්‍යයි sensors context aware සන්දර්භ සංවිධාන කියන්නේ context දැන් අපි ඔය දැන් context aware එකේදී වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඔය දැන් අපි access කරන්න යන content එක ගැන නැත්නම් context එක පිළිබඳව අවබෝධය ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ දැන් අපි හිතමු අපි access කරන්න යනවා Facebook හරි දැන් Facebook අපි ඔන්න අපේ ගෙදර ඉඳන් access කරනවා එතකොට අපි දැනගන්න ඕනේ අපි access කරන්න යන context එක මොකද්ද ඒ context එක අපිට ළඟින්ම access කරන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද දැන් Facebook ගත්තොත් එයාලගේ තියෙනවා servers කිහිපයක් ලෝකෙ පුරා දැන් අපිට ලේසියෙන්ම යන්න පුළුවන් එක ඉන්දියාවේ තියෙද්දි ගියොත් UK වලට data transfer එකේ තරමක වේගයේ අඩුවක් තියෙන පුළුවන්. එතකොට ඒවා ගැන අනිවාර්යෙන් awareness එකක් තියෙන්න ඕන. මොකද
දැන් ඕක ලෝකේ ඕනම තැනක ඉඳන් අන්තර්ජාලය කියන concept එක නෑ. ලෝකේ ඕන තැනක ඉඳන් දත්ත වලට සම්ප්‍රේෂණය කියන එකේදී අපි බලන්න එපා efficientම method එක මොකද්ද? latestම method එක මොකද්ද? ළඟම තියෙන එක මොකද්ද? quickly access කරන්න පුළුවන් මොකද්ද? ඔය ඔක්කොම ගැන හිතන්න ඕන. හරි ඒක access කරන්න ඕන. හරිද? හරි? ubiquitous computing. සර්වාත්මික පරිගණනය. ඊට පස්සේ අපි කතා කරනවා තව concept එකක් nature inspired. ස්වභාව ධර්මයේ ආభాෂයලත් පරිගණක. මොකද්ද මේ පරිගණකේ? nature inspired computing. ස්වභාව ධර්මයේ ආభాෂයලත් පරිගණක. හරිද? මේ nature inspired computing වලදී ප්‍රධාන වශයෙන් අපි කරන්නේ ස්වභාව ධර්මයේ හැසිරීම. ස්වභාව ධර්මයේ නැත්නම් අපි කියනවා nature හැසිරීම සැලකිල්ලටගෙන ප්‍රශ්න වලට පිළිතුරු
නිර්මාණය කරයි. The problems are solved based on the nature actions. The problems are solved based on the nature actions. Nature inspired. Nature inspired computing. ඔය සාමාන්‍යයෙන් ඔය concept එක nature inspired algorithms නැත්නම් nature inspired කියන concept එක බිහි වෙන්නේ ස්වභාව ධර්මයත් එක්කනේ. අපි කියනවා biology inspired, ඊට පස්සේ chemistry physics based algorithm, swarm intelligence කියන්නේ කොට සිංහලෙන් කියනවා සමූහ බුද්ධිය. ඔය වගේ දේවල් අනුසාරයෙන් තමයි nature inspired algorithm කියන ඒවා නිර්මාණය කරන්නේ. එතකොට ඔය සාමාන්‍යයෙන් ඔය අපි කියන environment factors ගත්තොත් ඔය මොනවද අකුණු කොටන ඒවා, ඊට පස්සේ ගම් වතුරේන ඒවා කියන්නේ nature එකෙන් පරිසරයෙන් වෙන දේවල් එක්ක ආශ්‍රිතව තමයි මේ වගේ පරිගණක concept බිහි වෙන්නේ. දැන් ඔය ගිය අවුරුද්දේ paper එකේ A level ICT paper එකේ past papers 2020 A level අන්තිම පේපරේ ප්‍රශ්න තිබ්බේ ඕක. අන්තිමට කලින් මේ තියෙන පහත දේ සලකන්න. මේ අහසේ බලාකුළු ඇතිවීම, ජීවීන්ගේ පරිණාමණය, මිනිස් මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය. ජෛව ප්‍රේරිත පරිගණක නැත්නම් bio inspired computing. අපිට කියන්න පුළුවන් ජෛව ප්‍රේරිත පරිගණක කියලා. හරි? සඳහා කුමක් භාවිතා කළ හැකිද? bio inspired. ඔය අහලා තියෙන්නේ මොකද්ද? bio inspired. දැන් අපි කතා කරන්නේ මොකද්ද? nature inspired. දැන් bio inspired වලදී මොකද්ද මේකේ හරි උත්තරේ වෙන්නේ? ජීවීන්ගේ පරිණාමය, අහසේ වලාකුළු ඇතිවීම, මිනිස් මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය. ඉතින් අපි දන්නවා දැන් කතා කරා අපි bio inspired. ඉතින් අපි ඒකදී කතා කරේ මිනිසුන්ගේ ජානමය දේවල්, නියුරෝන ක්‍රියාකාරීත්වය, පරිණාමණයක් ගන්න පුළුවන්. පරිණාමණය DNA change එකනේ වලිගේ එහෙම නැති උනේ. ඒවා අපි කියනවා bio inspired. දැන් අපිට ඕක දීලා තිබුණා nature inspired computing වලට උදාහරණ මොකද්ද? අහසෙහි බලාකුළු ඇතිවීම. ඒක වෙනවා nature inspired. ඔක දෙකක්. bio inspired කියන්නේ මිනිසාගේ භෞතික දේවල් එක්ක. මේ ඇවිල්ලා nature inspired. ස්වභාවික පරිසරයේ හැසිරීම. ස්වභාවික පරිසරයේ හැසිරීම අදාළව යම් කිසි දෙයක් අපි නිර්මාණය කරනවා නම් අපි කියනවා ඒකට මොකක්ද? nature inspired. අර මේ කවුද? අර ඉස්සර එක්කෙනෙක් හිටියේ කැප්ලර් නේද? මට මතක නැහැ. අර මේ විද්‍යාඥයෙක් හිටියේ හීනයක් දැකලා concept එක නිර්මාණය කරේ. එයා හීනෙන් නේ දැකලා තිබ්බ ලෝක ගෝලයේ පිහිටීම. මොකක්ද ගින්නක් ඇති වුණාට පස්සේ ඒ ගින්නෙන් යන ඔය දුමාර කෑලි ඔය ඒව සංචරණය වෙන විදියක් කොහොමද දැකලා යා concept එකක් නිර්මාණය කරේ ලෝකෙ මෙහෙමයි ඇත්තේ කියලා. ඒක ඇවිල්ලා අත්‍තරම් බැලුවොත් මොකද්ද? nature inspired. ඉන්දරකින් එයා දෙයක් මෙහෙම කරා. දැන් ඔය සමහර ඇල්ගොරිතම් තියෙනවා ඇල්ගොරිතම් නිර්මාණය කරන්න හේතු වෙලා තිබුණා කූඹි ඔය කැමරාන් යන පැටර්න්ස් තියෙන්නේ. ඔය වගේ පැටර්න්ස් වලින් කූඹි පැටර්න්ස් වලින්. එතකොට ඊට පස්සේ ඔය බබල් සෝට් කියලා එක ඇල්ගොරිතම් එකක් තියෙනවා. බබල් සෝට් ඇල්ගොරිතම් එකේදී අපි කරන්නේ යම් කිසි දෙයක් පිළිවෙලට සකසන්න පාවිච්චි කරන ඇල්ගොරිතම් එක බබල් සෝට්. හරිද? ඔය බබල් සෝට් කියන ඇල්ගොරිතම් එකට නම එන්නත් හේතුව nature. බබල් සෝට් කියලා කියන්නේ බබල් එකක්. බබල් එක කියන්නේ වතුර බෝලයක්. අපි දන්නවා මොකද්ද? වතුර බෝලයක් දැන් අපි හිතමු වතුර යට පොඩි බෝල ලොකු බෝල එහෙම තිබුණොත් වතුර බෝල මුලින් උඩට එන බෝලේ කවුද? පොඩි බෝලයක්ද ලොකු බෝලයක්ද මුලින් උඩට එන ටක් ගාලා?
සාමාන්‍යයෙන් ඔය පොඩි කාලේ කල්ලා ඇතිනේ ඔය බටයක් එහෙම දාලා ගාලා කර පිපිපිපි ඉන්නේ නැතිනේ. එතකොට ඔයාලට පේන්නේ ලොකු බෝලද ඉක්මනට එන්නේ උඩට පොඩි බෝලද? යකඩෝ පොඩි බෝල් වලට එන්නේ නැහැ ලොකු බෝල් වලට එන්නේ ඉක්මනට. ඔය තෙල් මේකට තෙල් ටිකක් දාන්න කොටියක් උඩ ඉඳන්. එතන බලන්න ටක් ගාලා ලොකු බෝල ටික උඩට එන්නේ පොඩි බෝලේ හිමින් උඩට එන්නේ. හරි. එතකොට ඔය වගේ කන්සෙප්ට්ස් හදලා තියෙන නේචර් ඉන්ස්පයර්ඩ්. එතනදී බැලුවා මෙහෙම දෙයක් වුණොත් නිතරම ලොකු බෝලේ උඩට එන්නේ. එහෙනම් පොඩි එක්කෙනත් එක්ක ලොකු කෙනා කම්පෙයාර් කරලා බලනවා. එහෙනම් ලොකු කෙනාත් එක්ක අපි අල්ලගෙන වැඩේ කරගෙන ගියොත් සෝට් කරන්න පුළුවන්ද? බබල් සෝට් එක ඇදලා තියෙන නේචර් ඉන්ස්පයර්ඩ් ඇල්ගොරිතම් එකකින්. ඒතර නේචර් ඉන්ස්පයර්ඩ් ඇල්ගොරිතම් කියලා කියන්නේ මොකද්ද? පරිසරයේ දේවල් මත සංසිද්ධීන් මත දේවල් අනුගමනය කරලා අපි ඇල්ගොරිතම් නිර්මාණය කරනවා. අපි ඒවා කියනවා නේචර් ඉන්ස්පයර්ඩ් ඇල්ගොරිතම්ස්. අකුණු කොටන එක මිනිස්සුන්ගේ අපි කියමු මිනිස්සුන්ගේ නෙමෙයි. අපි කියමු ලෝකෙ සත්තුන්ගේ හැසිරීම රටා ඊට පස්සේ කුරුල්ලොන්ගේ හැසිරීම රටා ඔය වහින දේවල් අකුණු කොටන ඒවා ඔය ඔක්කොම නේචර් ඉන්ස්පයර්ඩ් නේචර් එකේ පරිසරයේ සිදුවන දේවල් ඒවා ආශ්‍රිතව පරිගණනය සඳහා ඇල්ගොරිතම්ස් හදනවා ගොඩක් තියෙනවා මේ වගේ ඇල්ගොරිතම්ස් ඔය කොහොමද උදාහරණයක් බබල් සෝට් වතුර බබුල උඩට එන්නේ කොහොමද ඒ විදිහට ඔය ඉන්සර්ෂන් සෝට් කියලා තව ඇල්ගොරිතම් එකක් තියෙනවා ඒකත් කරන්නේ ඇල්ගොරිතම් සෝට් කරන එක ඒකේ අපි කරන්නේ කාඩ් පැක් එකේ කොළ හදන විදිහට නේචර් සමාජයෙන් ආපු දෙයක් අපි කාඩ් පැක් එකේ කොළ හදන්නේ කොහොමද අන්න ඒ විදිහටම තමයි බබල් මොකද්ද මේ ඉන්සර්ෂන් සෝට් එක කරන්නේ එක එක ක්‍රම තියෙනවා ඕවා ඉතින් සමාජයත් එක්ක නිර්මාණය වෙන ඇල්ගොරිතම් අපි ඒවට කියනවා මොකද්ද nature inspired computing ස්වභාව ධර්මයේ නැත්නම් nature හැසිරීම සැලකිල්ලටගෙන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම උදාහරණ කියන්න පුළුවන් අකුණු ගැටීම වගේ දේවල් වර්ෂාව ඊට පස්සේ අපි කියන්නේ මොකද්ද අර සයිකල් එක මොකද්ද ජල චක්‍ර ඊට පස්සේ කුහුඹුන්ගේ චලිතය මේවා පවා කන්සෙප්ට්ස් වලට හරවලා තියෙනවා අපිට ලෝකයේ ඕනම දෙයක් ඔය සමාජයේ එන්වයරන්මන්ට් එකේ පේන ඕනම කන්සෙප්ට් එකක් හරියට හිතුවොත් ඒකේ සයන්ස් එකක් අනිවාර්යෙන් තියෙනවනේ අපි කියනෝනේ හැමදේම සයන්ස් එකක් තියෙනවා ඔය සයන්ස් එක අපි කම්පියුටින් වලට හරවනවා එතකොට අපි කියනවා මේ කන්සෙප්ට් එක ආවේ නේචර් ඉන්ස්පයර්ඩ් කන්සෙප්ට් එකක් විදියට ස්වභාවයෙන් තමයි ආభాෂය ලබාගත්තේ හරි ලියා ගන්න නේචර් ඉන්ස්පයර්ඩ් කම්පියුටින් ඔවා අහන්න පුළුවන් MCQ එකකට අර වගේ එකක් දීලා බයෝ ඉන්ස්පයර්ඩ් නේචර් ඉන්ස්පයර්ඩ් පරලවන්න පුළුවන් ගිය අවුරුද්දේ ෂෝප් එක පරලවලා තිබ්බා ගොඩක් අය ගහලා තිබ්බා තුනම කියලා යන්නේ තුනමත් කියලා තිබුණානේ MCQ එක ඔව් ABC තුනම තිබ්බ මං හිතන්නේ එහෙම එකක් තිබ්බේ නැද්ද දන්නේ නැහැ ගොඩක් අය හිතුවනේ බයෝ ඉන්ස්පයර්ඩ් කිව්වහම අකුණු ගැටීම බයෝ එකක් කියලා නෑ ඒක යන නේචර් ඉන්ස්පයර්ඩ් හරි nature inspired
මම එක්ස්පර්ට් සිස්ටම් ගැන ඔයාලත් එක්ක කතා කරන්නේ. හරිද? අපේ අන්තිම කොටස quantum computing. මේකෙන් අපේ සිලබස් එක ඉවරයි. quantum computing. quantum computing. quantum computing කියන concept එක introduce වුණා එක්කම තමයි ඔය අපි කියන von Neumann ආකෘතිය එහෙම ඔබ්බට යන concepts ආවේ. quantum computing කියන concept එකත් එක්කම තමයි ඔය මොනවද අපි කියන මොනවද ඔය van Neumann architecture එක නැත්නම් von Neumann architecture එක මත depend වෙන දේවල් සම්පූර්ණ ටික ටික ඉවත් වෙන්න පටන් ගත්තා. අපි කියනවානේ van Neumann architecture එක අපි මොකක් කියලාද කියන්නේ? ආදානයක් තියෙනවා. ඒක මතකයක්. ඕනම දෙයක් මතකයක් මත තමයි ගබඩා කරන්න ඕන කියලා කියන්නේ. van Neumann architecture එකේ. අපි ඕනම දෙයක් එන්නේ මොකටද? primary memory එකට. secondary memory එකකුත් තියෙනවා. අපි ඕනම දෙයක් process එකකට යවන්න කලින් ඒක memory එකකට අරගෙන තමයි ක්‍රියා කරන්නේ. ඒකනේ අපි දකිනවනේ ALU unit එකේ වුණත් තියෙනවා registers. මේ දෙන්න මැද තියෙනවා cache memory එකක්. CPU memory එක කියලා. එතකොට අපි van Neumann architecture එකේදී කතා කරන ප්‍රධාන දෙයක් මතකය කියන දේ අවශ්‍යයි. අපි ආදානයක් දුන්න ගමන් ඒක process එකට දෙන්න කලින් ඒක මතකයකට යන්න ඕන. මතකයත් එක්ක තමයි van Neumann architecture ගොඩනැගුණේ. අනිවාර්යෙන් හැම දෙයකම මතකයක් තියෙන්න අවශ්‍යයි. හැබැයි quantum computing කියන concept එකට එද්දී ඕක වෙනස් වෙන්න ටික ටික පටන් ගත්තා. computing කියන එකේදී මොනවද distributed computing concepts එහෙම ඉද්දී ඔය van Neumann architecture එකේ ඔබ්බට යන්න පටන් ගත්තා. ඔය van Neumann architecture එකත් ඒක van Neumann architecture කියන එක සාමාන්‍යයෙන් අවුරුදු 30ක් 40ක් පාවිච්චි කර architecture එකක්. හැබැයි distributed computing වගේ concepts ආවට පස්සේ මෙයා ටික ටික අයින් වුණා. හැබැයි තාම අපේ computers පහ වැඩ කරන්නේ van Neumann architecture එකේ යටතේ. අපි දෙන ඕනෑම ආදානයක් යන RAM එකට. අපි කතා කරන්නේ operating systems වලදී. අනිවාර්යෙන් දෙන ඕනම දෙයක් යන්නේ මොකටද? operating system එකේදී කතා කරපු දෙයක්. RAM memory එකට තමයි හැමදේම යන්නේ. ක්‍රියායන කළමනාකරණයේදී. අනිවාර්යෙන් මොකද process management එකේදී RAM එකෙන් තමයි අපි මේ memory එක allocate කරන්නේ. ඔය defragmentation, fragmentation ඔක්කොම concept එන්නේ උතන්ට. scheduling එකේදීත් උතන්ට තමයි concept එක එන්නේ. මතකයත් එක්ක තමයි හැමදේම develop වෙලා තියෙන්නේ. RAM එක මත. RAM කියන්නේ මතකයක්. අපි දන්නවා මොකක්ද RAM එකට අපි කියන්නේ ප්‍රධාන මතකය. ප්‍රධාන මතකය. RAM memory එක. පැහැදිලි? එතකොට අපිට ආව අලුතෙන් concept එකක් අලුතෙන්ම කිව්වට මේකත් දැන් අරුදු ගානක් පරණයි දැන් quantum computing. quantum. හරිද? quantum computing කියලා කියන්නේ යම්කිසි quantum තාක්ෂණයක් භාවිතා කරලා යම්කිසි පරිගණකයක් නිර්මාණය කරනවා නම් අපි කියන මේක quantum පරිගණකයක්. quantum තාක්ෂණයක් භාවිතා කරලා නිර්මාණය වෙනවා නම් යම්කිසි පරිගණකයක් ඒකට අපි කියනවා quantum පරිගණකයක්. එතකොට මේ මොකද්ද මේ quantum කියන්නේ? quantum කියන්නේ මොකද්ද? quantum කියන concept එක නිර්මාණය වෙන්නේ පරමාණුව කියන එකත් එක්ක. quantum කියන concept එක එන්නේ පරමාණුවත් එක්ක. ඒ කියන්නේ අපි තියෙන කුඩාම ඒකකයක් එක්ක තමයි මේ concept එක බිහි වෙන්නේ. කුඩාම ඒකකයක්. අපි සාමාන්‍යයෙන් කතා කරනකොට proton electron. proton electron දක්වාම කුඩාම ඒකකයක් එක්ක තමයි අපි ඔය concept එක කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි ඔක කතා කරනවා භ්‍රමණයක්. ඔය proton electron වල භ්‍රමණයක් එක්ක තමයි ඔය quantum යාන්ත්‍ර විද්‍යාව කතා කරන්නේ. පැහැදිලි? quantum යාන්ත්‍ර විද්‍යාව මේක ගැන එච්චර ලොකුවට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ නැහැ.
ඔයාලා මේකේ මතක දැනගෙන ඉන්න ඕන එකම concept එක තමයි quantum තාක්ෂණය. quantum technology is used in quantum computing. quantum computing. quantum තාක්ෂණය භාවිතා කරන ඕනෑම පරිගණකයක් quantum පරිගණකයක් වේ. හරිද? මේකේ තියෙන විශේෂත්වය තමයි අපි කතා කරන ඩිජිටල් කම්පියුටර්ස් වලට සාපේක්ෂව නැත්නම් අපි කතා කරන අංකිත පරිගණක වලට සාපේක්ෂව දැන් අපි අංකිත පරිගණක වලට හැමදේම පෙන්නන්නේ බිඳුව සහ එකකින්. මතකනේ අපි කතා කරා අංකිත පරිගණක වල හැමදේම වෙන්නේ බිඳුව සහ එක කියන බිටු මත. හැබැයි ක්වොන්ටම් කම්පියුටිං වල ක්වොන්ටම් කම්පියුටිං එක රැඳී සිටින්නේ මේ දෙන්න මත නෙමෙයි. බිටු මත නෙමෙයි. මෙයා තියෙන්නේ සම්පූර්ණ ක්වොන්ටම් තාක්ෂණය මත. කියුබිට් මත. මොකද්ද මේ කියුබිට් එකක් කියන්නේ? ක්වොන්ටම් තාක්ෂණය අපි පාවිච්චි කරන පරිගණක බිටුව කියනවා කියුබිට් එකක්. පංගුවක්. මෙයා සම්පූර්ණ ඩිපෙන්ඩ් වෙන්නේ කියුබිට්. කියුබිට් එකක් මත. දැන් අපි මේකෙදි පාවිච්චි කරන ඩිජිටල් බිට් එකක්. බිඳුව හෝ එක. ක්වොන්ටම් කම්පියුටිං වලදී පාවිච්චි වෙන්නේ කියුබිට්. කියුබිට් එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේක අපි කියනවා හැදිලා තියෙන්නේ පරමාණුක සංකල්ප භාවිතා කොට නිර්මාණය වේ. Atoms are considered. මතක තියාගන්න ක්වොන්ටම් කන්සෙප්ට් එකත් එක තමයි මේක ඇදලා තියෙන්නේ. මේක සෑහෙන ලොකු කන්සෙප්ට් එකක්. මේක කතා කරලා නම් ඉවර කරන්න බැරි කන්සෙප්ට් එකක්. මේක ගැන ඒ කියන්නේ මේකේ අභ්‍යන්තර දේවල් ගැන මමවත් දන්නේ නැහැ කොහොමද මේක වෙන්නේ කියලා. ක්වොන්ටම් කම්පියුටිං කියන එක. කියන්නේ ඒක මාර මේ එකක් කන්සෙප්ට් එකක් ඔගේ තියෙන්නේ. ඕකේ සම්පූර්ණ පරමාණුක ව්‍යුහයන් වල චලිතයත් එක්ක තමයි ඔය ක්වොන්ටම් කම්පියුටිං කියන එක හැදෙන්නේ. ඕකෙන් වෙන දේ තමයි අපිට පුළුවන් එක කියුබිට් එකක අර එක සහ බිඳුව කියන ඉලක්කම් දෙකම සේව් කරගන්න. එක සහ බිඳුව කියන ඉලක්කම් දෙකම සේව් කරගන්න මොකද පුළුවන්. මොකද ඔක පරිභ්‍රමණයක් එක්ක තමයි ඔක වෙන්නේ ක්වොන්ටම් කන්සෙප්ට් එක. මොකද අපි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝනත් එක්කනේ ඔක යන්නේ. බිට් එකකින් නෙමෙයි. බිට් එකකින් නම් අපි නිරූපණය කරන්න පුළුවන් අපිට එකයි. එක්ක බිඳුව එක්ක එක. හැබැයි ක්වොන්ටම් කම්පියුටිං කියන එකේදී එහෙම නෙමෙයි. මේ ක්වොන්ටම් කම්පියුටිං වලදී කාර්යක්ෂමතාවය ඉතා ඉහළයි. කාර්යක්ෂමතාවය ඉතා ඉහළ වේ. කාර්යක්ෂමතාවය ඉතා ඉහළ වේ. ඒ කියන්නේ ඒකේ ශක්තිය සෑහෙන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ශක්තිය සෑහෙන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි ක්වොන්ටම් කම්පියුටිං කියන concept එකේදී මෙමරි එක සේව් කරන්නේ බිටු වශයෙන් නෙමෙයි කියුබිට්ස් වශයෙන්. ක්වොන්ටම් බිට්ස් කියන නාමයෙන්. එතකොට සාමාන්‍ය පරිගණක වලට වඩා මෙයා කාර්යක්ෂමතාවය ඉහළයි. ඒ කියන්නේ මෙයාගේ වේගය වැඩි. මොකද ඇත්තටම කිව්වොත් මෙයා අපි ඔය බිට් එකකින් නිරූපණය කරන බිඳුව සහ එක කියන එක බිඳුව එක්ක එක කියන එකට සාපේක්ෂව කියුබිට් එක ඔය දෙකම එකපාරට අපිට නිරූපණය කරගන්න පුළුවන්. හරි? ඇත්තටම ක්වොන්ටම් කම්පියුටිං කියන එක තාම මේ concept එකක් විතරයි. ක්වොන්ටම් කම්පියුටිං කියලා පරිගණක නෑ තාම.
තියෙනවා පොඩි නිකන් ස්ට්‍රක්චර්ස් විතරයි. කියන්නේ හරියටම මෙමරි ස්ටෝර් කරලා වැඩ කරන්න පුළුවන් පරිගණක නැහැ. ඕක ඇවිල්ලා තාම කම්පියුටින් එක තියෙන්නේ ක්වොන්ටම් කම්පියුටින් එක තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ. හැබැයි ඕක ඩිවෙලොප් වෙච්ච ගමන් පරිගණකවල පරිගණන හැකියාව ආයි හිතා ගන්න බැරි වෙනවා. සුපර් කම්පියුටර්ස් වගේ වෙනවා නිකන් කම්පියුටර්ස්. කියුබිට් කියන කන්සෙප්ට් එක මත තමයි රඳා පවතින්නේ. මේක ගොඩක් ඔය පිට රටවල් වල යුනිවර්සිටි වල පරීක්ෂණ කරනවා. නිකන් ගහලා බලන්න ක්වොන්ටම් කම්පියුටින් ක්වොන්ටම් කම්පියුටර්ස් කියලා ගහලා බලන්නකෝ YouTube එකේ ඔයාලට වීඩියෝ එකක් එහෙම බලා ගන්න පුළුවන් වීඩියෝ 2 3 4ක්. ඒ කියන්නේ ඇත්ත කියන්නේ ක්වොන්ටම් කම්පියුටර් එකක් පෙන්වන එක. ඒක සම්පූර්ණ දැනට නම් තියෙනවා හින ලොකු ඒවා තියෙන්නේ. ක්වොන්ටම් කන්සෙප්ට්ස් පාවිච්චි කරලා. හැබැයි යාගේ ස්පීඩ් එක මාර වැඩි. දත්ත ප්‍රොසෙස් කරගන්න පුළුවන්, දත්ත සේව් කරගන්න පුළුවන්, ආචයනය කරගන්න පුළුවන් වේගය යාගේ සෑහෙන්න වැඩි. හරි මෙයාගලුත් අහලා තිබුණා ගිය අවුරුද්දේ පේපර් එකේ ප්‍රශ්නයක්. පාස් පේපර්. දෙදාස් 20 මේ ක්වොන්ටම් පරිගණකය සම්බන්ධයෙන් පහත කුමක් නිවැරදි වේද? ක්වොන්ටම් පරිගණකයේදී ක්වොන්ටම් භෞතික විද්‍යා මූලධර්ම යෙදේ. නිවැරදි. අපි කියනවා ක්වොන්ටම් පරිගණකය සම්පූර්ණ පාවිච්චි කරන්නේ ක්වොන්ටම් භෞතික මූලධර්ම. ක්වොන්ටම් ෆිසික්ස්. ක්වොන්ටම් පරිගණකයේ තොරතුරු ඒකකයේ ලෙස කියුබිට් ක්වොන්ටම් බිටු භාවිතා කරයි. මම දැන් කියුවේ ක්වොන්ටම් බිටු. ක්වොන්ටම් පරිගණකයේ මනුෂ්‍ය පරිශීලකයන්ට අහිතකර විකිරණ පිට කරයි. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ක්වොන්ටම් පරිගණක වල එහෙම දේවල් වෙන්නේ නැහැ. එහෙමනම් අහිතකර විකිරණ පිට වෙනව නම් ඕවා වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඒ තියෙන්නේ එක්ස්රේ වල ගැමා රේ වල ඒවල. ඕවල එහෙම දෙයක් වෙන්නේ නැහැ. ක්වොන්ටම් කන්සෙප්ට්ස් වලදී එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැන් ඔය තුන්වෙනි වගේ එකක් දෙන්න පුළුවන්. ඒතර ඔයාලා කල්පනා කරන්න ඕනේ මෙහෙම. ක්වොන්ටම් පරිගණකයක මනුෂ්‍ය පරිශීලකයන්ට අහිතකර විකිරණ පිට කරයි. එහෙනම් ඔයාලා කල්පනා කරලා බලන්න ක්වොන්ටම් කම්පියුටින් කියන කන්සෙප්ට් එකේදී ඔහොම අහිතකර විකිරණයක් පිට කරනවා නම් ක්වොන්ටම් පරිගණකය මිනිසුන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙයිද? බෑ. පාවිච්චි කරන්න බෑනේ. එක්ස්රේ මැෂින් එකක් වගේ නෙමෙයිනේ ක්වොන්ටම් කම්පියුටර් එකක් කියන්නේ. අපි එදිනෙදා ජීවිතේ හැමදාම පාවිච්චි කරන එක. එක්ස්රේ මැෂින් එකක් පාවිච්චි කරලා අපි එක්ස්රේ එකක් ගන්න ඕන නම් විතරයි. විකිරණය පිට කරන විකිරණය අහිතකර වුණත් ගැමා රේ එකක් කිව්වත් ඒ අහිතකර වුණත් අපි පාවිච්චි කරන්නේ අදාළ දෙයට විතරයි. හැබැයි කම්පියුටර් කියන කන්සෙප්ට් එකේදී අපිට විකිරණ පිට කරනවා නම් වැඩේ මාර අප්සෙට් වෙනවනේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. එතකොට AB තමයි උතර පිළිතුරු වෙන්නේ. ඔය වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් අන්තිම MCQ දෙකට අහන්නේ. එතකොට හොඳට කල්පනා කරලා බලන්න. කොයි වගේ තැනකටද කොයි වගේ විදිහටද මේක ඇප්ලයි කරන්න පුළුවන්. ඔය කන්සෙප්ට්ස් ටික මතක තියාගන්න. ක්වොන්ටම් කම්පියුටින් සම්පූර්ණ හැදිලා තියෙන්නේ ක්වොන්ටම් සංකල්ප මත, ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මූලධර්ම මත. ඊට පස්සේ අපි කියනවා ක්වොන්ටම් කම්පියුටින් කියුබිට්ස් කියන ඒකකය භාවිතා කරන්නේ. එයා කාර්යක්ෂමතාවය හා වේගය අතරින් අනිවාර්යෙන් වැඩි වෙනවා. එතකොට මතක ඒකකයක් විදිහට එයා පාවිච්චි කරන්නේ කියුබිට්ස්. බිට්ස් නෙමෙයි කියුබිට්ස්. පැහැදිලි?